අපි මුලින්ම බලමු ඇයි මේගොල්ලන්ට P ගුණය කියලා කියන්නේ කියලා. මේගොල්ලන්ට P ගුණය කියලා කියන්නේ අවසානයේට පිරෙන ඉලෙක්ට්‍රෝන P උපමට්ටමට පිරෙන හින්දා. ඒ අනුව ns2ට පස්සේ np1ට පිරෙනවා 13 කාණ්ඩය. ඊපස්සේ 14 15 16 17 18 කාණ්ඩයේ සැලකුවොතින් ක්‍රිප්ටන් සෙනෝන් රෙඩෝන් කියන තුන් දෙනා විතරයි සංයෝග හදන්නේ. අපිට සෙනෝන්ගේ ලුයිස් සිල්ව ගැන මෙතනදී ඉගෙන ගන්න තියෙනවා. අර අනිත් අය සංයෝග හදන්නේ ක්‍රිප්ටන් සෙනෝන් රෙඩෝන් පමණක් ඔක්සිජන් සහ ෆ්ලෝරීන් සමග ප්‍රතික්‍රියා කරනවා. ඔයාලට මම මේවා තියරි වලදී කියලා ඇති බන්ධන කොටසේදී. එහෙනම් යනවා තුන්වෙනි කාණ්ඩේ ඉන්නවා බෝරෝන්, ඇලුමිනියම්, ගැල්ලියම්, ඉන්දියම්, ටැල්ලියම්. අපිට මෙතනදී රසායන ඉගෙන ගන්න තියෙන්නේ ඇලුමිනියම් ගැන විතරයි. මේගොල්ලෝ හැමෝම ධන 3 ඔක්සිකරණ අවස්ථාව හදනවා. ඊට අමතරව ඉන්දියන් ටැල්ලියම් 15යි ධන එකක් හදනවා. කාබන්, සිලිකන්, ජර්මේනියම්, ටින් ලෙඩ් ඉන්නවා. අපිට 14 වෙනි කාණ්ඩේ එතනින් කාබන් රසායනය තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. සිලිකන් ගැන පොඩ්ඩක් අපි කතා කරනවා. ටින් ලෙඩ් ගත්තොත් උභයගුණී ලෝහ දෙකක්. සිලබස් එකෙම ඉන්න උභයගුණී ලෝහ පහ කවුද? බෙරලියම්, ඇලුමිනියම්, සිංක්, ටින්, ලෙඩ්. උභයගුණී ලෝහ ගත්තොත් ලෝහය, ලෝහ ඔක්සයිඩය, ලෝහ හයිඩ්‍රොක්සයිඩය අම්ල භස්ම සංග ප්‍රතික්‍රියා කරනවා. ඒවත් අපි ඔක්කොම කතා කරලා තියෙන්නේ. 15 වෙනි කාණ්ඩේ ඉන්නේ නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, විස්ම. මෙතනින් අපි රසායනයක් විදිහට ඉගෙන ගන්නේ නයිට්‍රජන් රසායනය ගැන. ඊට අමතරව අපි ෆොස්ෆරස්ගේ ක්ෂාරීය මාධ්‍යදී දීදාකරණය ගැන කතා කරනවා. පොදුවේ 15 වෙනි කාණ්ඩයේ සියල්ලගෙම ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය ගැන අපි කතා කරනවා. 16 කාණ්ඩය ගත්තොත් ඔක්සිජන්, සල්ෆර්, සෙලුනියම්, ටෙලුරියම්, පොලෝනියම් තමයි ඉන්නේ. මෙතනින් අපිට අපි රසායනයන් විදිහට ඉගෙන ගන්නේ ඔක්සිජන් හා සල්ෆර් කියන දෙන්න ගැනම අපිට කතා කරන්න තියෙනවා. හැලජන විදිහට ගත්තොත් ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන් කියන කට්ටිය ඇස්ටටින් ගැන අපි කතා කරන්නේ නැහැ. මේ හැලජන ඔක්කොම ගැන අපි පොදුවේ කතා කරනවා. නිෂ්ක්‍රීය වායු ගත්තොත් එහෙනම් අපිට ඉන්නේ නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, ෆෙනෝන්, රෙඩෝන්. අපේ නිර්දේශන තියෙන්නේ ෆෙනෝන්ගේ ඔක්සිජන් හා ෆ්ලෝරින් එක හදන සංයෝග ටික මතක් කරන්න විතරයි. නමුත් අපි දන්නවා ක්‍රිප්ටන්, ෆෙනෝන්, රෙඩෝන් කියන තුන්දෙනාම ප්‍රතික්‍රියා කරනවා. මේ නිෂ්ක්‍රීයයි කිව්වට මේ තුන්දෙනා ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් සහ ෆ්ලෝරින් එක්ක. එහෙනම් අපි දැන් මේ කට්ටියක පොදුවේ ගුණ ගත්තොත් මම ඕගොල්ලන්ට සමරයිස් කරපු අගය ගුණත් දීලා ඇති. වමේ ඉඳන් දකුණට යනකොට මොකද වෙන්නේ? ආම්ලිකතාවය වැඩි වෙනවා. මේගොල්ලෝ ගත්තොත් ආම්ලිකයි එහෙනම් ඉස්කොනේ කට්ටිය බාෂ්මිකයි. මෙතන උභයගුණී කීප දෙනෙකුත් අහු වෙනවා. ටින් ලෙඩ් ගත්තොත් උභයගුණී. එහෙනම් හොඳට මතක තියාගන්න මෙතනින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා P ගුණයේ ආම්ලික බාෂ්මිකතාවය එක්ක ඒකාකාරී විදියට ආම්ලිකතාවය වැඩි වෙයි කියලා. ඒක වැරදි. ඒකාකාරී වැඩි වීමක් වෙන්නේ නැහැ. මොකද හයිඩ්‍රයිඩ් සලකුවොත් මේ ඔක්සිජන්ගේ එකපාරටම වෙන H2O ගේ හයිඩ්‍රයිඩ් උදාසීන. නයිට්‍රජන් හයිඩ්‍රයිඩ් ගත්තොත් බාෂ්මිකයි. පොදුවේ අපි කියනවා P ගුණය ආම්ලිකයි කියලා. නමුත් හැම විටම මේක වෙන්නේ නැහැ. සමහර හයිඩ්‍රයිඩ් ගත්තොත් මෙන්න බාෂ්මික හයිඩ්‍රයිඩ් ඉන්නවා. පැහැදිලිද? ඊළඟට මම ඔයගොන්ට මේක සමරයිස් කරපු අගෝකින් මේකේ ගුණ ගැන දීලා ඇති. මේගොල්ලොන්ගේ ඔක්සයිඩ් හයිඩ්‍රයිඩ් කොහොමද ආම්ලික වෙන්නේ කියලා. සල්ෆර් වල විශේෂයෙන් ඔය අම්ල හදන සල්ෆර් ෆොස්ෆරස් වගේ ව්‍යුහත් එක්ක කතා කරා මේගොල්ලෝ ආම්ලික වෙන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් අපි යමු අපිට කතා කරන්න තියෙන නිර්දේශක කතා කරන්න තියෙන පළවෙනි එක්කෙනා 13 වෙනි කාණ්ඩයේ ඇලුමිනියම් රසායනය. ඇලුමිනියම් රසායනය ගැන කතා කරද්දී මෙයා උභයගුණී ලෝහයක්. එහෙනම් දැනගන්න ඕනේ එතනින් ඇලුමිනියම් ලෝහය ගත්තොත් අම්ලත් එක්ක ප්‍රතික්‍රියා, රස්මත් එක්ක ප්‍රතික්‍රියා. මේවා කුලිත කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට ඇලුමිනියම් වල
ඔක්සයිඩය මොකද ලෝහය උභයගුණී නම් ලෝහ ඔක්සයිඩය අනිවාර්යයෙන්ම උභයගුණී. ඊළඟට උභයගුණී ලෝහ වල ලෝහ හයිඩ්‍රොක්සයිඩයත් උභයගුණී. එහෙනම් හයිඩ්‍රොක්සයිඩය අම්ලයයි බස්මය එක්ක ප්‍රතික්‍රියා දැනගන්න ඕන. මේවා අනිවාර්යයෙන්ම තුලිත රසායනික සමීකරණ විදිහට ලියලා පෙන්නන්න ඕන. අපි දන්නවා ඇලුමිනියම් ලෝහයට දැම්මොත් ඇලුමිනියම් ක්ලෝරයිඩයයි හයිඩ්‍රජන් වායුවයි තමයි පිට කරන්නේ. මෙයාගේ ගත්තොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩය තමයි හදන්නේ. නමුත් මේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩයත් උභයගුණී. මෙයාට තව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මෙයා සෝඩියම් ඇලුමිනේටය දක්වාපත් වෙනවා. මොකද මෙයා මේ විදිහට ඉන්නේ නැහැ. එහෙනම් මෙයා ස්ථායි නැහැ. සෝඩියම් ඇලුමිනේට් ගන්න හයිඩ්‍රජන් විදියට එයා ලියන්න ඕන. පැහැදිලි නේද? එහෙනම් ඔක්සයිඩයට දැම්මොත් ඇලුමිනියම් ක්ලෝරයිඩය ලෝහයත් එක්ක හයිඩ්‍රජන් පිට කරාට ඔක්සයිඩයත් එක්ක ජලය තමයි හදන්නේ. එහෙනම් මෙයා හදන්නේ සෝඩියම් ඇලුමිනේට්. හයිඩ්‍රොක්සයිඩ් එක ගත්තොත් එතනත් ඇලුමිනියම් ක්ලෝරයිඩයයි ජලයයි. මෙයා ගත්තොත් සෝඩියම් ඇලුමිනේට්. එහෙනම් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ලෝහය, ලෝහ ඔක්සයිඩය, ලෝහ හයිඩ්‍රොක්සයිඩය අම්ලය වස්ම එක්ක ප්‍රතික්‍රියා කතා කරන්න. එහෙනම් ඊළඟට අපි අපිට නිර්දේශයේ තියෙන අනිත් කාරණය තමයි ඇලුමිනියම්ගේ සංයෝගයක් ගැන කතා කරන්න තියෙන ඇලුමිනියම් ක්ලෝරයිඩය ගැන. මොකද ඇලුමිනියම් කියන්නේ ලුයිස් අම්ලයක්. ඒකට හේතුව මොකද්ද? ඇලුමිනියම් ක්ලෝරයිඩය සැලකුවොත් සංයෝජනය වුණත් මේගොල්ලෝගේ අෂ්ටකය සම්පූර්ණ වෙන්නේ නැහැ. මෙයා දෙවන ආවර්තයේ මොඩරාලියක්. එහෙනම් 2s2 2p6 අණුව 8 සම්පූර්ණ කරගන්න අෂ්ටකය හදාගන්න තමයි මේගොල්ලෝ ඕන. නමුත් ඒකට සංයෝජනය වුණත් මෙයාගේ අෂ්ටකය පිරෙන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක. එහෙනම් ඒකින්ද ඇලුමිනියම් ක්ලෝරයිඩ් එක සිද්ධ වෙනවා ද්වි අවයවීකරණයක්. ඒ කියන්නේ ඇලුමිනියම් ක්ලෝරයිඩ් ගත්තොත් අණු දෙකක් එකතු වෙලා තමයි හැම වෙලාවෙම ඉන්නේ. ඒක වෙන්නේ කොහොමද? මෙතනදී මම පොඩ්ඩක් මතක් කරනවා ලුයිස් අම්ල ලුයිස් භස්ම කොටස. ලුයිස් භස්මයක් කියන්නේ සංයෝජනය වෙද්දී බන්ධන වලට සහභාගී නොවූ එකසර ඉන්න කට්ටිය. ඇලුමිනියම් ක්ලෝරයිඩ් වල ඉන්න ක්ලෝරීන් පරමාණුවේ තියෙන බන්ධන වලට සහභාගී නොවූ ඉලෙක්ට්‍රෝන යුග. එහෙනම් මේ ක්ලෝරීන්ට පුළුවන් ඉලෙක්ට්‍රෝන දින ප්‍රායක බන්ධන හදා ගන්න. නම් ඇලුමිනියම් ක්ලෝරයිඩ් අණුවක ඇලුමිනියම් පරමාණුව යාවද ඇලුමිනියම් ක්ලෝරයිඩ් එකක ක්ලෝරීන් පරමාණුවකින් දායක බන්ධන හදා ගන්නවා. මේ විදිහට හැම වෙලාවෙම ඇලුමිනියම් ක්ලෝරයිඩ් ඉන්නේ Al2Cl6 විදිහට අණු දෙකක් එකතු වෙලා ද්වි අවයවීකරණයක් සිද්ධ වෙලා. ඊළඟ කාරණේ තමයි මේක මෙහෙම වෙන්නේ ජලය නැති විට. ඒ කියන්නේ නිර්ජලීය AlCl3 වල පමණයි මේක වෙන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ? සජල ජලය හිටියොත් මොකද වෙන්නේ? ජලයේ ඔක්සිජන් මත ඉන්නා එකසර. මෙන්න මෙයාටත් මේ දේ කරන්න පුළුවන් නේ. එහෙනම් මේ විදිහට දී අවයවීකරණ ක්‍රියාවලියක් වෙන්නේ නිර්ජලීය AlCl3 ද්‍රාවණයක පමණයි. පැහැදිලි? කාබන් රසායනය ඊළඟට 14 වන කාණ්ඩේ. කාබන් ගැන කතා කරද්දී කාබන්ගේ බහුරූපී ආකාර ගැන අපි කතා කරා. එතකොට කාබන්ගේ බහුරූපී ආකාර තමයි දියමන්ති, මිනිරන්, කුලරින්. එතකොට මේ කට්ටියගේ ව්‍යුහයත් එක්ක කතා කරනවා. මෙතන සම්මත ආකාරය වෙන්නේ මිනිරන්. කාබන් වල ග්‍රැෆයිට් තමයි සම්මත ආකාරය. සම්මත ආකාරය කියන්නේ වැඩිපුරම තියෙන එක තමයි සම්මත ආකාරය වෙන්නේ. එහෙනම් වැඩිපුරම තියෙන්නේ මිනිරන්නේ. එහෙනම් මිනිරන් තමයි සම්මත ආකාරය වෙන්නේ. මේවා ව්‍යුහත් එක්ක ඔයගොල්ලෝ බන්ධන පාඩමේදී කතා කරා. දියමන්ති ගත්තොත් යෝධ ත්‍රිමාන සහසංයුජ දැලිසක් විදියට තමයි ඉන්නේ. කාබන් පරමාණු 4 ගානේ බන්ධන හදාගෙන sp3 මුහුණුකරණයක් සිද්ධ වෙමින් යෝධ ත්‍රිමාන සහසංයුජ දැලිසක් විදියට ඉන්නේ. ඒතර මෙයාගේ කාබන් කාබන් දුර කීයද? 1.41 ඇන්ග්ස්ට්‍රම්. ඒවත් මතක තියෙන්න ඕන. මොකද ප්‍රශ්න වලට ඒවත් ඇවිල්ලා තියෙනවා.
මෙයාගේ 1.54 ඇන්ස්ට්‍රම් දියමන්ති වල මිනරල් වල ගත්තොත් 1.41 ඇන්ස්ට්‍රම්. එහෙනම් මෙයාගේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. මොකද ඉන්න ඉලෙක්ට්‍රෝන හතරම බන්ධන වලට දායක වෙලා. එහෙනම් දියමන්ති වලට බෑ විද්‍යුත් සන්නායකතා තාප සන්නායකතා සිද්ධ කරන්න. ඊළඟට මිනරල් ගත්තොත් ෂඩාස්ත්‍රාකාර ව්‍යුහයක් අපි එකත් කතා කරා බලන්න මේ විදියට බැඳිච්ච එකක් මේ වගේ තව ස්තරයක් එක්ක තමයි බැඳෙන්නේ. මෙතන බලන්න මැද ඉන්න කාබන් එකක් බන්ධන 3යි හදාගන්නේ. ඒ කියන්නේ sp2 මුහුණුකරණයක් වෙන්නේ. එහෙනම් බන්ධන 3 එක ඉලෙක්ට්‍රෝනයක් නිදහස්ව ඉන්නවා. ඒ නිදහස් ඉලෙක්ට්‍රෝනයේ හින්දා තමයි විද්‍යුත් සන්නායකතා තාප සන්නායකතා ඇති කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ විදියට මේ කාබන් පරමාණුවක් දුබල වැන්ඩවාල් ආකර්ෂණ බල වලින් තමයි බැඳීම සිද්ධ වෙන්නේ. එතකොට මේවයි තියෙන්නේ දුබල බැඳීම්. එතන ත්‍රිමාන ව්‍යුහයකුත් නෑ දියමන්ති වල. දියමන්ති වල තියෙන්නේ ද්විමාන ව්‍යුහයක්. sp2 මුහුණුකරණයක් වෙන්නේ. අර ඉන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයේ හින්දා තමයි. මොකද කාබන්ගේ ඉලෙක්ට්‍රෝන 4ක් තිබ්බට ඉලෙක්ට්‍රෝන 3යි බන්ධන වලට දායක වෙලා තියෙන්නේ. අර තනි ඉලෙක්ට්‍රෝනයේ හින්දා තමයි විද්‍යුත් සන්නායකතා තාප සන්නායකතා මිනරල් වලට ලැබිලා තියෙන්නේ. මිනරල් වල කාබන් කාබන් අතර දුර ගත්තොත් 1.41 ඇන්ස්ට්‍රම්. මෙතන දුබල වැන්ඩවාල් ආකර්ෂණ වලින් ස්තර විදියට බෙදලා තියෙනවා. නේද? ස්තර දෙකක් තියෙනවා. එයා පෘෂ්ඨ අතර ඝර්ෂණය නැති කරන්න ස්නේහික විදියට යොදා ගන්න පුළුවන් ඒකින්ද. නමුත් දියමන්ති ගත්තොත් ඉතා තියුණුයි. ඉතා යෝධ ත්‍රිමාන සංසංජ දැල්සක් විදියට ප්‍රබල ලෙස බෙදලා ඉන්නේ. එහෙනම් මෙයා වීදුරු කපන්න පවා අපිට යොදා ගන්න පුළුවන් දියමන්ති. එහෙනම් ඔය ටික තමයි මට මතක් කරන්න තියෙන්නේ. අපි මේගොල්ලොන්ගේ ඉන්න ආකාර බහුරූපී ආකාර ගැන කතා කරද්දී ඉතින් සම්මත ආකාරයේ මිනිරල්. ඒක ආයෙ පාර මතක් කරා. ඊළඟට අපි කතා කරමු මේගොල්ලොන්ගේ ඔක්සයිඩ් ගැන. කාබන් වල ඔක්සයිඩ් ගත්තොත් අපි දන්නවා කාබන් ඩයොක්සයිඩුයි කාබන් මොනොක්සයිඩුයි ඉන්නේ. මේගොල්ලෝගේ ලුයිස් ව්‍යුහයෙන් දැනගන්න ඕන. මේව ඔක්කොම කරලා තියෙන්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අණුව ගත්තොත් ආම්ලිකයි. නමුත් කාබන් මොනොක්සයිඩ් ගත්තොත් උදාසීනයි. කාබන් ඩයොක්සයිඩ් ජලයේදී වුණාම එදෙන්නේ කවුද? කාබනික් අම්ලය. මෙයා දුබල අම්ලයක්. මෙයාගේ විඝටන ගැන අපි කතා කරා සමතුලිතතාවයේ කොටසේදී. මෙයා ජලයත් එක්ක ප්‍රත්‍යාවර්ත විඝටන වෙන්නේ දුබල විඝටන. මේගොල්ලෝගේ ලුයිස් ව්‍යුහත් අඳින්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. අපි ඒක ගැනත් කලින් කතා කරලා තියෙන්නේ. නැවත මතක් කිරීමක් කරන්නේ කාබන් වල ටෙට්‍රා ක්ලෝරයිඩ් එක ගත්තොත් නිර්ද්‍රවීයයි. ජල විච්ඡේදනයක් සිද්ධ වෙන්නේ නැහැ දුර්වලයි. ඒ කියන්නේ මුකුත් වෙන්නේ නැහැ. ජල විච්ඡේදනයක් සිද්ධ නොවේ. නමුත් ඊට පහළින් ඉන්න සිලිකන්ගේ ගත්තොත් ජල විච්ඡේදනයක් සිද්ධ වෙනවා. ඇයි එහෙම සිද්ධ වෙන්නේ? එතනට බලපාන්නේ ලන්ඩන් බල ප්‍රබලතාවය. මේවා නිර්ද්‍රවීය අණු. නිර්ද්‍රවීය අණු වල ප්‍රේරණයෙන් ආරෝපණය පහසු වෙන්නේ අණුව විශාල වෙනවත් එක්කම. කාබන්ට වඩා සිලිකන්ගේ පරමාණුකාරය විශාලයි. එහෙනම් මෙයාට ප්‍රේරණයෙන් ආරෝපණය වෙන්න පුළුවන්. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් ජල විච්ඡේදනයක් සිද්ධ නොවුනට සිලිකන් වල ජල විච්ඡේදනයක් සිද්ධ වෙනවා. ජල විච්ඡේදනයක් වෙනවා කියන්නේ මේ HOH ප්‍රතික්‍රියාව. OH සම්බන්ධ වීමක් වෙන්නේ. එහෙනම් සිලිකන්ට OH හතරක් සම්බන්ධ වෙලා මොකද වෙන්නේ? OH දෙකක් අතරින් ජල අණුවක් ඉවත් වෙනවා. ඒ කියන්නේ සිරිසික් අම්ලය ලැබෙන්න පුළුවන් H2SiO3. මේක තව පාරක් ජල අණුවක් ඉවත් කරොත් සිලිකන් ඩයොක්සයිඩ් එක දක්වා පත් වෙන්න පුළුවන්. එහෙනම් අපිට ඔය ටික තමයි කාබන් රසායනය යටතේ කතා කරගන්න තියෙන්නේ. පැහැදිලිද? පාලස්සන කාණ්ඩේ නයිට්‍රජන් රසායනය ගැන කතා කරද්දී නයිට්‍රජන් ඉන්නේ N2 විදියට. නයිට්‍රජන් වායුගෝලයේ 78ක් ඉන්නේ ඇයි? නයිට්‍රජන් ත්‍රිත්ව බන්ධනයකින් ප්‍රබල ලෙස බැඳලා ඉන්නවා සිග්මා 1යි ෆයි බන්ධන දෙකකින් මේ ස්ථායි ලෙස බැඳීලා තියෙන හින්දා තමයි නයිට්‍රජන් වැඩි ප්‍රමාණයක් වායුගෝලයේ තියෙන්නේ. එයාගේ ප්‍රතික්‍රියාශීලීත්වය තාමත් අඩුයි. නමුත් අපි නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන අවස්ථාව ගැන කතා කරා. විදුලි කොටනකොට N2O2 ප්‍රතික්‍රියා කරලා එන්නෝ හැදෙනවා කියලා ආයෙ කතා කරා මේක වෙනවා කියලා වාහනේ ඉන්ධන දහනයේදී. ඊට අමතරව
හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනයේදී නයිට්‍රජන් ප්‍රතික්‍රියකයක් විතර ගන්නවා. ඊට පස්සේ ආයෙ නයිට්‍රජන් ප්‍රතික්‍රියා කරන අවස්ථා කතා කරා එස්කොණුව යටතේ දැන් ටිකකට කලිනුත්. එස්කොණිය ලෝහ අතරින් ලිතියම්ුයි දෙවන කාණ්ඩයේ සියල්ලයි නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන නයිට්‍රයිඩ් හදනවා කියලා. ඊට පස්සේ අපට නයිට්‍රජන් අඩංගු සංයෝග ගැන කතා කරන්නත් තියෙනවා. ඊට කලින් මම මතක් කරලා ඉන්නවා නයිට්‍රජන්ගේ විවිධ ඔක්සිකරණ අවස්ථා සහ ඒවට උදාහරණ. නයිට්‍රජන්ගේ තියෙන්නේ 2s2 2p3 වින්‍යාසය අනුව ධන පහ උපරිම හදන්න පුළුවන්. ඒ වගේම අෂ්ටකය සම්පූර්ණ කරගන්න 3ක් අරගෙන ඍණ 3 හදන්න පුළුවන්. එහෙනම් ඍණ 3 ඉඳන් ධන 5 දක්වා විවිධ ඔක්සිකරණ අවස්ථා වලට උදාහරණ ලියන්න පුළුවන් වෙන්න ඕන. බිඳුව නම් N2 කියලා දන්නෝ. මේවට ඔක්සයිඩ් ටික හරියට ලියලා තියන්න මතක නැත්තම් N2O NO N2O3 NO2 N2O4 නැත්තම් N2O5 අම්ල ගත්තොත් HNO3 ධන 5යි HNO2 ඍණ 3 ඇමෝනියා ඉන්නවා. එහෙනම් මේ දෙක තමයි අමතක වෙන්නේ. ඒ දෙන්නත් මම මතක තියාගන්න විදිය කියලා ඇත්තේ. කොහොමද මේක මතක තියාගන්න කිව්වේ? N2H4 හයිඩ්‍රසීන් මතක තියාගන්න කියලා කිව්වා. N2H4 අණුව ඊළඟට හයිඩ්‍රොක්සිල් ඇමයින් NH2OH වෙනසක් නැහැ. නයිට්‍රජන් වැඩි එහෙනම් ඍණ 2 යන ඍණ 2ට උත්තරයක් තමයි හයිඩ්‍රසීන් N2H4. ඍණ 1ට කවුද කිව්වේ? හයිඩ්‍රොක්සිල් ඇමයින් NH2OH. ඔන්න නයිට්‍රජන්ගේ විවිධ ඔක්සිකරණ අවස්ථා වලට උදාහරණ. ඊළඟට නයිට්‍රජන් අණු සංයෝග විද්‍යාවට අපිට ඉගෙන ගන්න තියෙන ඇමෝනියා රසායනය. මෙතනදී කතා කරන්න ඕනේ ඇමෝනියා අම්ලයක්, බස්මයක්, ඔක්සිකාරකයක්, ඔක්සිහාරකයක් විදියට හැසිරීම ගැන. අපි මුලින්ම ඔක්සිකරණය, ඔක්සිහරණය පහදගෙන ඉමු ඔයාගේ. නයිට්‍රජන්ගේ ඍණ 3 ඉන්නේ අවම අවස්ථාව. නමුත් හයිඩ්‍රජන් ඉන්නේ ධන 1. නයිට්‍රජන්ට පුළුවන් ඔක්සිකරණ අවස්ථාව වැඩි වෙන්න විතරයි. මොකද අවම අවස්ථාවේ ඉන්නේ. තව අඩු වෙන්න බෑ. දැන් මෙයාට වැඩි වෙන්න පුළුවන්. NO2 හදද්දී මෙයාට නයිට්‍රජන් වායුව හදනවා නම් වැඩි කරගන්න පුළුවන් ඔක්සිකරණ අවස්ථාව. ඒ කියන්නේ ඔක්සිකරණය වෙන්න පුළුවන් ඇමෝනියාගේ නයිට්‍රජන්ට. ඒ කියන්නේ ඔක්සිහාරකයක් වෙන්න පුළුවන්. නමුත් නයිට්‍රජන්ට බෑ තව අඩු වෙන්න ඔක්සිහරණය වෙන්න බෑ. එහෙනම් ඔක්සිහරණය වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කවුරු හින්දාද? හයිඩ්‍රජන් පරමාණුව හින්දා ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්සිකාරකයක් වෙන්න පුළුවන්. ඒ කොහොමද? හයිඩ්‍රජන් වල ධන 1 නම් එයාට අඩු වෙන්න පුළුවන් හයිඩ්‍රජන් වායුව දක්වා. නම් මේවට උදාහරණ දැනගන්න ඕනේ. මේ ඔක්සිකාරකයට උදාහරණය තමයි සක්‍රීය ලෝහ සමග ප්‍රතික්‍රියාව. ඇමෝනියා සක්‍රීය ලෝහ කවුද? විද්‍යුත් සංශ්ලේෂණයේ උඩම සෝඩියම්, ලිතියම්, මැග්නීසියම්ලත් එක්ක ප්‍රතික්‍රියා. දැම්මොත් මොකද වෙන්නේ? ඒ සයිඩේ හදනවා. මෙතනදී හොඳට මතක තියාගන්න ඕන කරුණක් තියෙනවා. මොකද්ද? මෙතන ගත්තනම් සක්‍රීය ලෝහයේ විදියට අර වායුගෝලීය නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරපු එකනේ මැග්නීසියම් වගේ. මැග්නීසියම් ලිතියම්ල ගත්තොත් ඒ සයිඩේ නෙමෙයි හදන්නේ නයිට්‍රයිඩ්. එහෙනම් මෙතනදී ලෝහ සමග හයිඩ්‍රජන් වායුව පිට කළා. අනේ ඒකත් අම්ල හැසිරීම. දැන් මේකෙන් අපිට දෙකක් ඔප්පු වෙනවා. අම්ලයක් ලෙස හැසිරීම පෙන්වන්නකොත් මේක ලිව්වම හරි. ඊළඟට අපි කතා කරද්දී අපට තියෙනවා විශේෂයෙන්ම එතකොට ඊළඟට කතා කරන්න Cl2 සමග ප්‍රතික්‍රියාව. ඒක තමයි ඔක්සිකරණයට උදාහරණ විදිහට අපිට නිර්දේශය තියෙන්නේ. Cl2 එක ගත්තොත් ඉතින් කවුද හදන්නේ? HCl උයි නයිට්‍රජන් වායුවයි. ක්ලෝරින් බිඳුවේ ඉඳන් ඍණ 1ට ඔක්සිහරණය වෙද්දී නයිට්‍රජන් ඍණ 3 ඉඳන් බිඳුව නයිට්‍රජන් දක්වා ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. මෙතනදී අවස්ථා 3ක් යටතේ මේ ප්‍රතික්‍රියාව කතා කරන්න තියෙන මේ සාමාන්‍ය තත්ත්වය ඊළඟට වැඩිපුර ඇමෝනියා ඇති විට වැඩිපුර ඇමෝනියා තිබ්බොත් මොකද වෙන්නේ? මේ හැදුණු HCl එක්ක ප්‍රතික්‍රියා කරන ඇමෝනියා. එහෙනම් වැඩිපුර HCl තිබ්බොත් මොකද වෙන්නේ? ඇමෝනියා ධන Cl2 NH4Cl දක්වාපත් වෙනවා. NH4Cl ධන N2. එතකොට වැඩිපුර ක්ලෝරින් තිබ්බොත් මොකද වෙන්නේ? ඇමෝනියා ධන Cl2 ප්‍රතික්‍රියා කරන වැඩිපුර ක්ලෝරින් තිබ්බොත් ක්ලෝරින් එක්ක ප්‍රතික්‍රියා කරන නයිට්‍රජන්. එතකොට
NCl 3 දක්වා යනවා. NCl 3 දක්වා පත් වෙන්න පුළුවන්. ඒතර NCl 3 දාන HCl තමයි එතකොට හැදෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම මෙතන කතා කරා ඔක්සිකරණ ඔක්සිහරණ අම්ලයක් විදියට හැසිරීම. බාෂ්පයක් විදියට ඇමෝනියක හැසිරීම ගත්තොත් ඉතින් අම්ලයක් එක්ක උදාහරණයක් දෙන්න. ඇමෝනියම් ලවණයක් හැදෙන එක. එහෙනම් ඔතනින් එහෙනම් අපි ඉක්මනට කොහොම ටික කතා කරා. ප්‍රශ්න තියෙනවද? මේ වගේම කතා කරන්න තියෙනවා නයිට්‍රජන් සංයෝගයක් විදිහට නයිට්‍රික් අම්ලයක් ගැන HNO3. නයිට්‍රික් අම්ලය කියන්නේ ප්‍රබල ඔක්සිකාරක අම්ලයක්. මොකද උපරිම ඔක්සිකරණ අවස්ථාව ධන පහේ ඉන්නවා, අඩු වෙන්න පුළුවන්, ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔක්සිකාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. එයාගේ ඔක්සිකාරක ගුණ ගැන අපි කතා කරලා ඉමු කොහොමද වෙන්නේ කියලා. මෙතනදී මෙයා කාබන් එක ගත්තොත් උණු සාන්ද්‍ර නයිට්‍රික් කාබන් සමග ප්‍රතික්‍රියාව මෙයා එහෙනම් අඩු වෙනවා. ධන පහ ඉන්නේ NO2 දක්වා එයා අඩු වීම සිද්ධ වෙනවා. කාබන් ඔක්සිකරණයක් වෙනවා කාබන් ඩයොක්සයිඩ් බවට. ඊළඟට උණු සාන්ද්‍ර නයිට්‍රික් එක සල්ෆර් එක ගත්තොත් එහෙනම් සල්ෆර් ඔක්සිකරණයක් සිද්ධ වෙන්නේ. උණු සාන්ද්‍ර අවස්ථාව නම් සල්ෆියුරික් අම්ලය දක්වා යනවා. මෙයා NO2 දක්වා ඔක්සිහරණයක් වෙනවා. ඊළඟට සල්ෆර් එක සාන්ද්‍ර නයිට්‍රික් එක ගත්තොත් මේ දක්වා උපරිම ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණයක් වෙන්නේ නැහැ. සාන්ද්‍ර නයිට්‍රික් එක ගත්තොත් SO2 දක්වා තමයි යන්නේ. ඊළඟට H2S ගත්තොත් H2S සල්ෆර් දක්වා ඔක්සිකරණයක් වෙනවා. මෙයා NO2 ජලය වෙනවා. ඊළඟට ෆොස්ෆරස් ගත්තොත් ෆොස්ෆරස් ඔක්සිකරණයක් වෙනවා H3PO4 දක්වා. මෙයා NO2 වලට ඔක්සිහරණයක් වෙනවා. ඔක්සිකරණ ඔක්සිහරණ වලින් මතක තියාගන්න පහසුයි. මෙහෙම ලියාගත්තාම ඔයගොල්ලන්ට මතක තියාගන්න ලේසි. මේවා තුලිත කරලා දෙන්න ඕනේ. මම තුලිත රසායන සමීකරණත් ඔයගොල්ලන්ට ඔක්කොම දීලා තියෙන්නේ. මෙහෙම මතක තියාගන්න ලේසි ඔයගොල්ලන්ට හොඳටම. ළඟට උණු සාන්ද්‍ර නයිට්‍රික් එක කොපර් එක ගත්තොත් කොපර් නයිට්‍රේට් ධන දෙකට වැඩි වුණා එහෙනම් NO2 ජලය. නමුත් 150ක් තනුක නයිට්‍රික් එකත් එක්ක කොපර් දැම්මොත් කොපර් නයිට්‍රේට් එක දක්වාම ඔක්සිකරණය වෙනවා. නමුත් හැදෙන්නේ NO. හොඳට මතක තියාගන්න. 150ක් එකත් එක්ක NO තමයි හැදෙන්නේ. NO2 දක්වා යන්නේ නැහැ. ඊට පස්සේ කතා කරා ලෝහ කර්මණ්‍යතාවය. අකර්මණ්‍යතාවය කිව්වේ ලෝහක ගුණ නැති කරනවා කියනවා නයිට්‍රික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරාම ලෝහ ඔක්සයිඩයක් හැදීම හින්දා. ඒ අකර්මණ්‍ය වෙන ලෝහ ටික කවුද? යකඩ, ඇලුමිනියම්, කොබෝල්ට්, නිකල්. ඔයකෝ අල්ලපන් නිකල්. හරිනේ? කෙටි ක්‍රමත් ඔයාලට මොනවා හරි සින්දුවකින් හරි කියලා දුන්නා. එහෙනම් මේ ලෝහ තමයි අකර්මණ්‍යතාවය සිද්ධ වෙන්නේ. එහෙනම් නයිට්‍රික් අම්ලයේ ප්‍රතික්‍රියා ටික තමයි ඔය ටික. එහෙනම් ඊට පස්සේ අපි කතා කරනවා නයිට්‍රජන් සම්බන්ධ ඇනායන හඳුනා ගැනීම. ඇනායන හඳුනා ගැනීම යටතේ අපිට තියෙනවා දුඹුරු වලයේ පරීක්ෂණය. දුඹුරු වලයේ පරීක්ෂණයේදී මොකක්ද අපි සිද්ධ කරේ? නයිට්‍රේට හඳුනා ගන්න තමයි මේක යොදාගත්තේ. නයිට්‍රේට අඩංගු මිශ්‍රණයට අපි සාන්ද්‍ර සල්ෆියුරික් දාලා පස්සේ ෆෙරස් සල්ෆේට් එකතු කරා. මෙතනදී වෙන්නේ රෙඩොක්ස් එකක්. ෆෙරස් සල්ෆේට් වල තියෙනවා Fe ධන 2. නයිට්‍රේටයේ තියෙනවා ආම්ලික මාධ්‍ය. මෙතන ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ෆෙරස් ධන 2 ෆෙරස් ධන 3 බවට ඔක්සිකරණයක් වෙනවා. නයිට්‍රේටය මොකද වෙන්නේ? නයිට්‍රේටය NO දක්වා ධන 2 ඔක්සිකරණ අවස්ථාවට පත් වෙනවා. එතකොට මේකෙදි වැඩිපුර යදපු ෆෙරස් සල්ෆේට් එක්ක මේ NO සංඝ සංකීර්ණයක් හදනවා. වැඩිපුර ෆෙරස් සල්ෆේට් අපි එකතු කරනකොට මොකද වෙන්නේ? මේ ෆෙරස් සල්ෆේට් පෑදුණු NO එක්ක සංඝ සංකීර්ණයක් හදනවා. මෙන්න මේක තමයි දුඹුරු වලය කියන්නේ. දුඹුරු පාට වෙන්නේ මෙන්න මෙහා.
මෙතන උනේ රෙඩොක්ස් එකක් හොඳට මතක තියාගන්න. යකඩ ධන දෙකේ ඉඳන් ධන 3 බවට පත් වෙද්දී නයිට්‍රේට් වල ධන 5 ඉඳන් ධන 2 අවස්ථාවට ඔක්සිහරණයක් වුණා. ඒ හැදෙන NO තමයි තවදුරටත් එකතු කරන ෆෙරස් සල්ෆේට් එක එකතු වෙන්නේ. මේක මේ විදිහට ලියන්න පුළුවන් නැත්නම් ඩොට් එකක් දාලා ලියන්න පුළුවන් අධිශෝෂණයක් වෙනවා කියලා. මම මේ විදිහටම කතා කරා. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සාන්ද්‍ර අම්ලයකුත් දාලා මෙතනින් අපිට කියත හැකිද දුඹුරු වලය ගෙන දුන්නයි කියලා අනිවාර්යෙන්ම මෙතන ඉන්නේ නයිට්‍රේටය කියලා. අපිට එහෙම කියන්න බෑ මොකද සාන්ද්‍ර අම්ලයක් දාද්දි NO2- නයිට්‍රේට හිටියත් දුඹුරු පාට NO2 පිට වෙනවා. Br- හිටියනම් දුඹුරු පාට Br2 පිට වෙනවා. එහෙනම් මේ දුඹුරු වලය වලයාකාරව හැදෙනවා. නමුත් මේ නිරීක්ෂණයම දුඹුරු පාට වායු පිට වුණාම අපට ලැබෙනවානේ. ඊට අමතරව මේ රෙඩොක්ස් එකම වෙන්න පුළුවන් NO2- හිටියොත්. එහෙනම් අපට හරියටම කියන්න බෑ මේ දුඹුරු වලය ගැන දුන්නයි කියලා හිටිය නයිට්‍රේටමයි කියලා. එහෙනම් ඊළඟ පරීක්ෂණය ඇලුමිනියම් කුඩු පරීක්ෂාව. එතනදිත් භාෂික මාධ්‍යයේ රෙඩොක්ස් එකක් තමයි සිද්ධ වෙන්නේ. ඇලුමිනියම් කුඩු දාලා නයිට්‍රේට තියෙන මිශ්‍රණයට සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් යොදනවා. අපි මේක වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මාධ්‍යය. අපි දන්නවා ඇලුමිනියමුයි නයිට්‍රේටයයි භාෂ්මික මාධ්‍ය රෙඩොක්ස් එක. මම තුලිත කිරීම කැටි ක්‍රමත් එක්ක ඔක්කොම කියා දීලා ඇත්තේ ඇලුමිනියම් එක ඇලුමිනේටය දක්වා ඔක්සිකරණය වෙනවා. නයිට්‍රේටය ඇමෝනියා බවට ඔක්සිහරණයක් වෙනවා. ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක්. මෙතන ඇමෝනියා පිටවීම හඳුනා ගැනීමෙන් තමයි අපි නයිට්‍රේට ඉන්නවා කියලා කියන්නේ. නමුත් එතන ප්‍රශ්න තියෙනවා. මේ ඇමෝනියා පිටවීම අඳුර ගන්න පුළුවන් නෙස්ලර් ප්‍රතිකාරකයේ දුඹුරු පාට කිරීමෙන්, ඒ වගේම බරණ භස්මයක් හින්දා රතු ලිට්මස් නිල් පාට කිරීමෙන්, HCl එක්ක NH4Cl සුදු දුමාරය සෑදීමෙන්. එතකොට මෙතනින් හරියටම කියන්න පුළුවන් ද නයිට්‍රේටය කියලා හිටියේ බෑ. මොකද මේ රෙඩොක්ස් එකම වෙනවා NO2- හිටියා. ඊට අමතරව මෙතන OH- අපි යෙදුවා. OH- යෙදුවා නම් NH4+ ඉන්න තැන්වලත් මේක මෙහෙම වෙනවනේ. ඇමෝනියා පිට වෙනවනේ. එහෙනම් අපිට කියන්න බෑ හරියටම නයිට්‍රේටේ ඉන්නවයි කියලා. මොකද ඒ නිරීක්ෂණයම දෙන තවත් අය ඉන්නවා. මෙතන ඇලුමිනියම් වෙනුවට උදේගුණී ඕනම ලෝහයක් යොදන්න පුළුවන්. මොකද මෙතන වෙන්නේ වාෂික මාධ්‍ය ඔක්සිකරණයක් වෙන ප්‍රභේදයක් පැවතීම තමයි වෙන්න ඕන. මෙතන නයිට්‍රේටය ඇමෝනියා දක්වා ඔක්සිහරණය වීමෙන් තමයි ඇමෝනියා පිටවීම සිද්ධ වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන අවසාන කොටස නයිට්‍රජන් රසායනය යටතේ. එතනදී අපට දැන් ඉතුරුලා තියෙන්නේ 15 වන කාණ්ඩයේම මුල් ද්‍රව්‍ය වල ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය කතා කරන්න විතරයි තියෙන්නේ තව. 15 වෙනි කාණ්ඩයේ ඉන්නේ කවුද? නයිට්‍රජන්, ෆොස්ෆරස්, ආසනික්, ඇන්ටිමනි, විස්ම. මේ කට්ටියේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනයේ නිර්දේශ තියෙනවා. NCl3 තියෙනවා PCl5 තියෙද්දි NCl5 නැත්තේ ඇයි? නයිට්‍රජන් 8 වෙනි කාණ්ඩේ නයිට්‍රජන් දෙවන කාණ්ඩය අනුව 2s2 2p6 වින්‍යාසය අනුව උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් එයාට බන්ධන පහක් තියාගන්න බෑ. නයිට්‍රජන් බන්ධන පහක් තියාගත්තොත් ඉලෙක්ට්‍රෝන 10ක් වෙනවා. එහෙනම් නයිට්‍රජන්ට බන්ධන පහක් කොයි වෙලාවකවත් හදන්න බෑ අෂ්ටක නියමයට අනුව. එහෙනම් මේගොල්ලන්ට ජලය දැමම ජල විච්ඡේදනය තමයි අපි කතා කරන්න යන්නේ. 15 කාණ්ඩේ ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය. ජලයේදී වංකුව ලෝහයට OH එහෙනම් මෙතන විශේෂ කරුණක් මතක තියාගන්න. නයිට්‍රජන් සලකද්දී අම්ලයකුයි භස්මයකුයි දෙකම ගැන දෙනවා. මෙතන ඇමෝනියා කියන භස්මයයි HOCl අම්ලයයි තමයි හැදීම සිද්ධ වෙන්නේ. මෙයාට දැම්මොත් මම ජලය සමග ප්‍රතික්‍රියාවලදී කෙටි ක්‍රමයක් කියලා දුන්නා. ජලය සමග ප්‍රතික්‍රියාවලදී කොයි වෙලාවකත් අදාළ ඔක්සිකරණ අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ෆොස්ෆරස්ගේ මෙතන තියෙන්නේ ධන 3. එහෙනම් එන්නේ කවුද? ධන 3 අම්ලය H3PO3 ධන HCl. මේ නයිට්‍රජන් එක විතරයි HOCl හැදුනේ. අනිත් ඒවා HCl හැදෙන්නේ නේද? PCl5 ෆොස්ෆරස් ධන 5 ඔක්සිකරණ අවස්ථාවේ අම්ලය කවුද? H3PO4. H3PO4 අපිට ලියන්න පුළුවන් නැත්නම් POCl3 ගන්න පුළුවන් මෙතනට. ACl3ට දැම්මම ආසනික ක්ලෝරයිඩයට එහෙනම් H3ASO3 ධන HCl.
ඔන්න වෙනස් වෙන තැන ඊට පස්සේ Sp ඇන්ටිමනි විස්මට්ට දැම්මම ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒ කියන්නේ ජල විච්ඡේදනයේ දුර්වල වෙන කාණ්ඩයේ පහළට. මේවට හේතුත් අපි ඔක්කොම කතා කරා ඔයගොල්ලන්ට තියරි පන්තිවල. මොනවද හේතු? ද්‍රවණශීලතාවය දුර්වල වීම. එහෙනම් මෙතනදී ජල විච්ඡේදනය මොනවද වෙන්නේ? SpOCl ධන SCl. එතන BiOCl ධන SCl. මේ දෙන්නම මොනවද? සුදු පාට අවක්ෂේප. එහෙනම් ජලය දැම්මම සුදු පාට අවක්ෂේපයක් ආව නම් ක්ලෝරයිඩ් එකේ ඉඳලා තියෙන ඇන්ටිමනි බිස්මතුයි. මේ දෙන්න එහෙනම් ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය වෙන් කර හඳුනා ගන්න බෑ. මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න පුළුවන් කියේ කොහොමද? මේ දෙන්න වෙන් කර හඳුනා ගන්න පුළුවන් කියලා කිව්වා අපි කාණ්ඩ විශ්ලේෂණයෙන්. එහෙනම් මේ ටික තමයි අපිට ක්ලෝරයිඩ් ජල විච්ඡේදනය ගැන කතා කරන්න තියෙන්නේ. එහෙනම් පස්වන කාණ්ඩෙත් අවසන්. 16 වෙනි කාණ්ඩය යටතේ අපිට ඔක්සිජන් ගැනත් කතා කරන්න තියෙනවා, සල්ෆර් ගැනත් කතා කරන්න තියෙනවා. ඔක්සිජන්ගේ බහුරූපී ආකාර ගත්තාම O2 ඕසෝන් විදියට තමයි ඉන්නේ. මෙතනින් සම්මත අවස්ථාව වෙන්නේ O2. වැඩිපුර ඉන්නේ ඔක්සිජන් වායුව විදියටනේ. එතකොට ඕසෝන්ගේ ලුයිස් ව්‍යුහය දැනගන්න ඕනේ. මොකද ඕසෝන් කියන්නේ ඕසෝන් විනාශනය ගැන අපිට විශේෂයෙන් වැදගත් වෙන කෙනෙක් පරිසරයේ පාඩමේදී මෙයා ගැන අපි ගොඩාක් කතා කරනවා. මෙයාගේ ලුයිස් ව්‍යුහය හදිද්දී මොකද පරිස්සම් වෙන්න ඕන විශේෂයෙන්ම මෙයා දෙවන ආවර්තයේ එක්කෙනෙක්. අෂ්ටක නියමයට අනුව අඳිද්දී උපරිම ඉලෙක්ට්‍රෝන 8යි තියාගන්න පුළුවන්. ඔය ඔක්සිජන්ලා නයිට්‍රජන්ලා මධ්‍ය පරමාණු වෙනකොට මම බන්ධන කොටසෙත් ඔයගොල්ලන්ට කිව්වා ලුයිස් ව්‍යුහ විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන. ඊළඟට ඔක්සිජන් අඩංගු සංයෝග විදියට අපිට කතා කරන්න තියෙනවා ජලය ගැනයි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැනයි. ජලය ගැන කතා කරද්දී ජලය කියන්නේ උභය ප්‍රෝටික සංයෝගයක්. උභය ප්‍රෝටිකයි උභය ගුණී කියන්නේ දෙකක්. උභය ප්‍රෝටික කියන්නේ අම්ලයක් විදියට හැසිරෙන්නත් පුළුවන්, රස්නයක් විදියට හැසිරෙන්නත් පුළුවන් සංයෝග. උභය ගුණී කියන්නේ අම්ල සමග ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්, බෂ්ම සමග ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන්. ජලයෙන් ඕගොල්ලෝ දන්නවා සොයන් අයනීකරණය වීමෙන් H2O+ OH- ආම්ලික වාෂ්පික දෙකක්ම හදනවා. ලෝහයකට ජලය දැම්මොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ඔන්න වාෂ්පික ද්‍රාවණ ගැන දීලා. අම්ලයකට ජලය දැම්මොත් මොකද වෙන්නේ? Cl- හයිඩ්‍රෝනියම් අයනය හැදිලා H2O+ ආම්ලිකයි. එහෙනම් ආම්ලික බාෂ්පික ගුණ දෙකම පෙන්වන්න පුළුවන්. අනේ ඒකින්ද තමයි අපි ජලය උභය ප්‍රෝටික සංයෝගයක් කියලා සලකන්නේ. ඊට පස්සේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගැන කතා කරද්දී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අණුව නිකන් අර පොතක් දිගහැරලා තියෙනවා වගේ. ඒගොල්ලෝගේ බන්ධන කොවනත් එක්කම මම ඔයගොල්ලොත් එක්ක කතා කරා. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ගුණ ගැන කතා කරද්දී මෙයාගේ ඍණයක ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ. මෙයාට ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වෙන්න පුළුවන් මේ ඍණයක ඔක්සිකරණ අවස්ථාවේ හින්දා. ඔක්සිජන් වායුව බවට පත් වෙද්දී ඔක්සිකරණය වෙන්නත් පුළුවන් බිඳුවට. ඒ වගේම ජලය හැදෙද්දී ඍණ දෙක ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිහරණය වෙන්නත් පුළුවන්. මේ විදිහට අපට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්ගේ ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා ගැන කතා කරන්න ඕන. එහෙනම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ඔක්සිකරණ අවස්ථාව අඩු වෙනවට උදාහරණ මොනවද? මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව තවදුරටත් අඩු වෙන්න නම් වැඩි වෙන කෙනෙක් ඉන්න ඕනේ. Sp ධන 2 හිටියොත් එයාට ධන 3 දක්වා පත් වෙන්න පුළුවන්. හැලජන හිටියොත් ඕනම කෙනෙක් වායුව දක්වා පත් වෙන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලොත් එක්ක ප්‍රතික්‍රියාවලදී මේගොල්ලෝ ඔක්සිහරණයට ලක් වෙනවා. මෙයා ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහරණය වෙන්න පුළුවන් ප්‍රභේදات එක්ක. පර්මැංගනේට හිටියොත් Mn ධන 2 බවට පත් වෙනවා ආම්ලික මාධ්‍යදී. ඩයික්‍රොමේට හිටියොත් Cr ධන 3 දක්වා පත් වෙනවා. යකඩ ධන 3 හිටියොත් ධන 2 දක්වාපත් වෙනවා. ඔක්සිහරණය වන ප්‍රභේදات එක්ක හිටියොත් ඔක්සිකරණයක් වෙනවා. ඔක්සිකරණය වන ප්‍රභේදات එක්ක හිටියොත් ඔක්සිහරණයක් වෙනවා. මේවටත් මම තුලිත රසායනික සමීකරණත් එක්ක රෙඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරලම් පෙන්වන්න ඕන. ඊළඟට අපිට කතා කරන්න තියෙන සල්ෆර් රසායනය.
සල්ෆර් රසායනය ගැන කතා කරද්දී සල්ෆර් වල බහුරූපී ආකාර ගත්තාම ස්ෆටික රූපී, අස්ෆටික රූපී ආකාර කිහිපයක් තියෙනවා. ස්ෆටික රූපී වලට උදාහරණ මොනවද? රොම්බසීය සල්ෆර්, ඒ වගේම ඒකානති සල්ෆර්. අස්ෆටිකයේ වට තමයි සුවිකාර්ය සල්ෆර්, කලිල සල්ෆර්, ආයි කිරි සල්ෆර්. මේ කිරි සල්ෆර් අලුතෙන් යොදපු එක. කලිල සල්ෆර් කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවලදී නිදහස් වෙන සල්ෆර්. සල්ෆර් ගත්තොත් ව්‍යුහයක් විදියට S8 විදියට ඉන්නේ. ට්‍රාන්ස් ව්‍යුහය කියලා කියනවා අපි ඒකට. ඔටුන්නක් විදියට ඉන්නේ. සල්ෆර් පරමාණු අට බැඳලා මේ වගේ තැන්වල. නම් ඊළඟට රොම්බසීය සල්ෆර් කොහොමද මේගොල්ලෝ හඳුනාගන්නේ කියලා හඳුනා ගැනීම පරීක්ෂණ මම ඔක්කොම කතා කරා. මම මෙතනදී කෙලින්ම කතා කරන්න යනවා ප්‍රතික්‍රියා එක්ක. මෙතනින් සම්මත ආකාරය වෙන්නේ රොම්බසීය සල්ෆර්. ඒ කියන්නේ අනිකුත් ආකාර කාලයක් ගත වන විට රොම්බසීය සල්ෆර් දක්වා පත් වීම සිද්ධ වෙනවා. ළඟට අපට කතා කරන්න තියෙනවා සල්ෆර් අඩංගු සංයෝග වල රසායනය. එතකොට මේ සල්ෆර් අඩංගු සංයෝග වල ඔක්සිකරණ, ඔක්සිහරණ, ආම්ලික, බාෂ්මික ගුණ ඔක්කොම කතා කරන්න ඕන. මම මුලින්ම සල්ෆර් අඩංගු සංයෝගයේ විදියට H2S ගැන කතා කරනවා. H2S ගනිද්දී ඔක්සිකරණ, ඔක්සිහරණ දෙකම වෙන්න පුළුවන්. මොකද H2S කියන සල්ෆර් ඍණ දෙක ඔක්සිකරණ අවස්ථාවේ ඉන්නේ හයිඩ්‍රජන් ධන එකේවා දෙක. මෙයාට පුළුවන් සල්ෆර් දක්වා ඔක්සිකරණය වෙන්න. ඔක්සිකරණය වෙනවා කියන්නේ ඔක්සිහාරකයක් විදියට හැසිරෙනවා. එහෙනම් එයා ඔක්සිකරණයක් වෙන්නේ ඔක්සිහරණය වෙන්න පුළුවන් ප්‍රභේදات එක්ක. ඒ ප්‍රභේද කවුද? පර්මැංගනේට හිටියොත් එයාට Mn ධන දෙක දක්වා ඔක්සිහරණය වෙන්න පුළුවන්. ඩයික්‍රොමේට හිටියොත් Cr ධන 3 දක්වා ඔක්සිහරණය වෙන්න පුළුවන්. Fe ධන 3 හිටියොත් ධන දෙක දක්වා ඔක්සිහරණය වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රභේදات එක්ක තමයි එයා ඔක්සිහාරකයක් විදියට හැසිරෙන්නේ. ඊළඟට සල්ෆර් වලට ඔක්සිහරණය වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ ඔක්සිකාරකයක් විදියට හැසිරීම. සල්ෆර් වලට ඔක්සිකාරකයක් විදියට හැසිරෙන්න නම් තව ඔක්සිකරණ අවස්ථාව අඩු වෙන්න ඕන. සල්ෆර් වලට තව අඩු වෙන්න බෑ. නමුත් හයිඩ්‍රජන් වල ධන එකේ ඉන්න එක්කනට H2 දක්වා පත් වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ සක්‍රීය ලෝහත් එක්ක. මේ වායු ඇමෝනියා, H2S, SO2 ඔක්කොම ටික සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා හොඳට මතක තියාගන්න. එහෙනම් සෝඩියම් ලෝහයට අපි H2S දැම්මොත් මොකද වෙන්නේ? සෝඩියම් සල්ෆයිඩය හදලා හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එහෙනම් මෙන්න H2S වල ඔක්සිකාරක, ඔක්සිහාරක ගුණ වලට උදාහරණ. මේවා තුලිත රසායනික සමීකරණ මගින් ලියලා පෙන්වන්න ඕන. ඊළඟට අපි ගත්තොත් SO2 ගේ අපිට කතා කරන්න තියෙනවා ඔක්සිකරණය. ඔක්සිකරණය කියන්නේ ඔක්සිහාරකයක් විදියට හැසිරෙන විදිය. සල්ෆර් වල ඉන්නේ ධන 4. එයාට ධන 6 සල්ෆේටය දක්වා ඔක්සිකරණය වෙන්න පුළුවන්. එතකොට එයා ඔක්සිකරණය වෙද්දී ඔක්සිහරණය වෙන ප්‍රභේද කවුද? පර්මැංගනේට හිටියොත් කලින් ටිකමයි. Mn ධන 2 දක්වා, ඩයික්‍රොමේට හිටියොත් Cr ධන 3 දක්වා ඔක්සිහරණය වෙන ප්‍රභේදات එක තමයි මෙහෙම වෙන්නේ. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලත් ඕන මේකට ගන්න පුළුවන් අපට. ඔක්සිකරණ, ඔක්සිහරණ අපට ඕන විදියට හදා ගන්න පුළුවන්. එහෙනම් විශේෂ දේ ඔක්සිහරණය. ඔක්සිහරණය වෙන්නේ අරගොල්ලෝ වගේමයි. මෙයා වෙන්නේ සක්‍රීය ලෝහත් එක්ක. එහෙනම් SO2 ට සල්ෆර් වල ධන 4 ඉන්නේ තව අඩු වෙන්න පුළුවන්. SO2 සක්‍රීය ලෝහත් එක්ක ප්‍රතික්‍රියා තමයි. මෙතනදී පත් වෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩයයි සල්ෆර් නිදහස් වීමක් සිද්ධ වෙනවා. සල්ෆර් බිඳුව ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිහරණයක් වෙනවා. මේ ප්‍රතික්‍රියාවම ගන්න පුළුවන් වැඩිපුර මැග්නීසියම් හිටියොත්. වැඩිපුර මැග්නීසියම් හිටියොත් ඒ වැඩිපුර ඉන්න මැග්නීසියම් එක්ක නිදහස් වෙන සල්ෆර් ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් සල්ෆයිඩය දක්වා පත් වෙන්න පුළුවන්. ඒ වගේම තව හොඳට පුරුදු ප්‍රතික්‍රියාවක් තියෙනවා H2S එක්ක SO2. එන්නම සල්ෆර් දක්වා තමයි පත් වෙන්නේ. H2S එක ඍණ දෙකේ ඉඳන් බිඳුව සල්ෆර්ට ඔක්සිකරණය වෙද්දී සල්ෆර් ධන 4 ඉඳන් බිඳුවට ඔක්සිහරණය වෙනවා. මේක දීදාකරණයක් නෙවෙයි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නම් එකම ඔක්සිජන් පරමාණු ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වුණා. මෙතන වෙන්නේ ඔක්සිකරණ, ඔක්සිහරණ දෙකේම ඵලය එකමයි.
මේක දීදාකරණයක් නෙමෙයි. පැහැදිලිද? එහෙනම් අපි දැන් SO2 ගැනත් කතා කරා. ඊට පස්සේ අපට අන්තිමටම කතා කරන්න තියෙන්නේ ඔක්සිකරණ ඔක්සිහරණ ගැන සල්ෆියුරික් අම්ලය H2SO4 ගැන තමයි කතා කරන්න තියෙන්නේ. මෙයත් ප්‍රබල ඔක්සිකාරකයක්. මොකද ධන 6 ඉන්නේ උපරිම ඔක්සිකරණ අවස්ථාවේ අඩු වෙලා ඔක්සි කාරකයක් විදිහට හැසිරෙන්න පුළුවන්. එහෙනම් SO2 පිටවීම තමයි සිද්ධ වෙන්නේ. අපි කලින් විදිහටම සල්ෆත් එක්ක උණුසාන්ත සල්ෆියුරික් එක ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් දක්වා ඔක්සිකරණයක් වෙනවා. SO2 දක්වා සල්ෆියුරික් සල්ෆර් ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. එතකොට මෙතන සල්ෆර් එක්ක ගත්තොත් ඉතින් අපි කලින් විදිහටම නයිට්‍රික් එක කතා කරෙත් මේ විදිහටමයි. දෙන්නම SO2 දක්වා ඔක්සිහරණයක් වෙනවා. සල්ෆර් බිඳුවේ ඉඳන් ධන 4ට ඔක්සිකරණය වෙද්දී මේ සල්ෆර්ගේ ඉන්න ධන 6 ඉඳන් ධන 4ට ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. H2S එක ගත්තත් උණුසාන්ත සල්ෆියුරික් එක H2S සල්ෆර් දක්වා ඔක්සිකරණයක් සිද්ධ වෙද්දී සල්ෆියුරික් වල සල්ෆර් ධන 6 ඉඳන් SO2 දක්වා ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. මේ වගේම ෆොස්ෆරස් හිටියොත් නයිට්‍රික් වගේමයි H3PO4 දක්වා ෆොස්ෆරස්ගේ ධන 5 ඔක්සිකරණ අවස්ථාවට ඔක්සිකරණය වෙද්දී සල්ෆර් SO2 දක්වා ඔක්සිහරණයක් සිද්ධ වෙනවා. මේ වගේම ඔක්සිකාරක ගුණ වගේම තමයි සල්ෆර් වලට තියෙනවා විජලකාරක ගුණ. විජලකාරක කියන්නේ මොනවද? විජලකාරකයක් කියන්නේ සංයෝගවල අන්තර්ගත ජලය ඉවත් කරන්න පුළුවන්. එහෙනම් මේකට සාන්ද්‍ර සල්ෆියුරික් එක ග්ලූකෝස් දැම්මොත් C6H12O6 මෙතනින් ජලය ඉවත් කරනවා. ජල අණු කීයක් ඉවත් කරත හැකිද? ජල අණු 6ක් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් කාබන් අවක්ෂේප වෙනවා. නිරීක්ෂණය තමයි කළු පාට අවක්ෂේපයක් ඇතිවීම. ඒ වගේම තමයි සුක්‍රෝස් දැම්මොත් සුක්‍රෝස් කියන්නේ ග්ලූකෝස් අණු දෙකක් අතරින් ජල අණුවක් ඉවත් වීමෙන් සෑදෙන සංයෝගය. එහෙනම් C12H22O11 මෙයාට දැම්මත් වෙන්නේ ජලය ඉවත් වෙනවා. එහෙනම් ලැබෙන්නේ කළු පාට අවක්ෂේපයක්. අපට දෙන්න පුළුවන් හිතලා කරන්න. ෆෝමික් අම්ලය දුන්නොත් මේකෙන් එහෙනම් ජලය ඉවත් කරන්න HOH. ලැබෙන්නේ කවුද? කාබන් මොනොක්සයිඩ්. ඔක්සලික් අම්ලය දුන්නොත් H2C2O4 අණුව ඇඳ ගන්න මුලින්. ඔක්සලික් අම්ලය. ඔක්සලික් අම්ලය ජලය ඉවත් කරන්න. ඊට පස්සේ ලැබෙන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩුයි කාබන් මොනොක්සයිඩුයි වායු දෙකක් පිට වෙනවා. මේ කාබන් මොනොක්සයිඩ් කියන්නේ රත් කරනකොට නිල් පාට දැල්ලකින් දැවෙන එක්කනේ. එහෙනම් ඔන්න දැන් මම සල්ෆියුරික් අම්ලයේ කරුණු ඔක්කොම ටික සාරාංශගත කරලා කතා කරා. ඊට අමතරව මම පොඩ්ඩක් තයෝසල්ෆේට ගැනත් මතක් කරනවා. තයෝසල්ෆේට ගනිද්දී සිල්වර් වලයි ලෙඩ් වලයි ගනිද්දී සිල්වර් නයිට්‍රේට් ලෙඩ් ඇසිටේට් වගේ දාද්දී සිල්වර් තයෝසල්ෆේට් ලෙඩ් තයෝසල්ෆේට ඇති වෙනවා. මේවා දෙකම සුදු පාට අවක්ෂේප. මේ දෙන්න රත් කරද්දී සිල්වර් සල්ෆයිඩ් ලෙඩ් සල්ෆයිඩ් කළු පාට අවක්ෂේප ඇති වෙනවා. එකම නිරීක්ෂණය ගැන දෙන්නම. නමුත් මේ සිල්වර් තයෝසල්ෆේට් කියන එකනට වැඩිපුර තයෝසල්ෆේටේ දැම්මොත් මොකද වෙන්නේ? සංගත සංකීර්ණයක් හදනවා. එහෙනම් සිල්වර් තයෝසල්ෆේට් කියන සුදු පාට අවක්ෂේපයට වැඩිපුර තයෝසල්ෆේටේ දැම්මොත් ඒ අවක්ෂේපය දිය වෙලා අවර්ණ ද්‍රාවණයක් ගෙන දෙනවා. ඊට අමතරව අපිට කතා කරන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග දීදාකරණ ගෙන දෙන මූලද්‍රව්‍ය. අපිට ෆොස්ෆරස්ගේ දීදාකරණය ඒ අතර තියෙනවා. ෆොස්ෆරස්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් මොකද වෙන්නේ? PH3 ධන H3PO2 H2PO2 මයිනස් දක්වා පත් වෙනවා. එකම ෆොස්ෆරස් පරමාණු ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් පත් වෙනවා. සල්ෆර්ත් ඒ වගේ. සල්ෆර්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම මම කිව්වා H2S SO2 පිටවන දෙන්න. සල්ෆයිඩයි සල්ෆයිටේ දක්වා ඔක්සිකරණය. බිඳුවේ ඉඳන් ඍණ දෙකට ඔක්සිහරණයයි ධන 4ට ඔක්සිකරණයක් සිද්ධ වෙනවා. එහෙනම් මේ දීදාකරණ තොලිත රසායනික සමීකරණ වගේ ලියන්න පුළුවන් වෙන්න
ඕන. එහෙනම් ඔය ටික තමයි අපිට සල්ෆර් රසායනයට කතා කරන්න තියෙනවා. මම එතනනම් පොඩ්ඩක් මතක් කරා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග දීදාකරණ වෙනවා සල්ෆර් ෆොස්ෆරස් කියන එකත් කතා කරා. එහෙනම් අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ 17 වෙනි කාණ්ඩය. 17 වෙනි කාණ්ඩයේ හැලජන වල රසායනය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්. මෙතනදී ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් එක විදිහට හැසිරුණාට ෆ්ලෝරින් වෙනස්. ක්ලෝරින්ගේ ගුණ වෙනම මතක තියාගන්න ඕන. මේ කට්ටිය ගණිතදී ක්ලෝරින් ගත්තොත් ලා කහ පාට වායුවක් විදිහට ඉන්නවා. ක්ලෝරින් ලා කොළ පාට වායුවක් ඉන්නවා. බ්‍රෝමීන් තුඹුරු පාට වායුවක් විදිහට ඉන්නවා. සම්මත අවස්ථාව ගත්තොත් Br2 ද්‍රවය විදිහට තමයි ඉන්නේ. I2 ගත්තොත් ඝනය විදිහට ඉන්නවනම් කළු නිල් විදිහට ඉන්නේ. බලන්න වායු විදිහට ඉඳලා ද්‍රව ඝන දක්වාපත් වෙනවා. මෙතන බලපාන්නේ අන්තරාණුක ආකර්ෂණ බල. මෞලික ස්කන්ධයේ වැඩි වීම තමයි මෙතනට හේතුව වෙන්නේ. මෞලික ස්කන්ධය වැඩි වීම හින්දා I2 ඝනයක් විදිහට ඉන්නවා. අනිත් කට්ටිය වායු තමයි උඩායේ මෞලික ස්කන්ධේ අඩු වීම හින්දා. මම ඕගොල්ලන්ට හැලජන වල ඔක්කොගෙම සංසන්දනාත්මක ගුණ ගැන කතා කරන ටියුට් එකක් එවලා ඇති. ඒකෙත් තියෙනවා මේකේ ඔක්කොම සමරයිස් කරලා කෙටියෙන් ඔක්කොම ටික. එතනින් ඕගොල්ලන්ට හොඳ දැනුමක් ගන්න පුළුවන්. අපිට මෙතනදී විශේෂයෙන් කතා කරන්න ඕනේ හැලජන වායු ජලය සමග ප්‍රතික්‍රියා. F2ට මුලින් කතා කරමු. මේ ෆ්ලෝරින් කියන්නේ ජලය එක්ක අධික ලෙස ප්‍රතික්‍රියා කරන කෙනෙක්. එයා HFO2 බවට පත් වීම සිද්ධ වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වඩා වැඩි වුණාට පස්සේ ඕසෝන් පිට කිරීමකුත් සිද්ධ කරනවා. ඊළඟට Cl2ට ජලය දැම්මොත් මම ජලයේදී කිව්වා ඔක්සිකරණ අවස්ථාව වෙනස් වෙන්නේ නැහැ කියලා. එහෙනම් බිඳුව ගෙන දෙන්න ඕනේ. එහෙනම් HCl ධන HOCl. HCl වලදී Cl වල ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. මෙතන ධන 1යි. මධ්‍යන්නේ බිඳුවයි. එහෙනම් ඊළඟට Br2ට ජලය දැම්මම HBr ධන HOBr මේ අගොල්ලෝ HOCl HOBr කියන අවස්ථාවේ මෙයා HCl ධන O2 දක්වා විඝටනය වෙනවා. පැහැදිලිද? එතකොට I2 ගත්තොත් ජලයේ දිය වෙලා HI HOI හැදෙනවා. හැබැයි I2 හොඳටම ද්‍රාවණය වෙන්නේ KI ද්‍රාවණයක් තුළ KI3 හදනවා. රතු දුමුරු ද්‍රාවණය. ওই ටික තමයි අපිට ජලය සමග ප්‍රතික්‍රියා හැලජන වල කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා. ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් කියන කට්ටිය නම් දීදාකරණ පෙන්වනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. නමුත් ෆ්ලෝරීන්ගේ අපි වෙනම මතක තියාගන්න ඕනේ ෆ්ලෝරීන්ගේ ප්‍රතික්‍රියා කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මම පොදු ක්‍රමයේ මුලින් කතා කරලා ඉන්නම්. ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් කට්ටිය. ක්ලෝරීන්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා ආකාර දෙකකට අපි කතා කරනවා. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමගයි උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමගයි. සිසිල් තනුක බිඳුව ඔක්සිකරණ අවස්ථාවේ NaCl ඍණ 1ට ඔක්සිහරණය වෙනවා. ඒ වගේම NaOCl ධන 1ට. එකම ක්ලෝරින් පරමාණු බිඳුවේ ඉඳන් ඍණ 1ට ඔක්සිහරණයකුත් ධන 1ට ඔක්සිකරණයකුත් සිද්ධ වෙනවා. උණු සාන්ද්‍ර අවස්ථාවට යනකොට මේ සිසිල් තනුකයේ ඉන්න OCl- අයනය දීදාකරණයක් සිද්ධ වෙනවා. Cl- සහ ClO3- බවට. කියන්නේ මෙතන ඉන්නේ ධන එකේ ඉන්න ක්ලෝරින් එක ඍණ 1 හා ධන 5 ඔක්සිකරණ අවස්ථාවලට දීදාකරණයක් සිද්ධ වීම හින්දා තමයි මේක මෙහෙම වෙන්නේ. එහෙනම් උණු සාන්ද්‍ර අවස්ථාවේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් ඉන්නේ NaCl ධන NaClO3. Br2ත් මේ විදියමයි. Br2ට සිසිල් තනුක එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් NaBr ධන NaOBr තමයි හදන්නේ. උණු සාන්ද්‍ර දැම්මොත් NaBr ධන NaBrO3 තමයි ඈදීම සිද්ධ කරන්නේ. අයඩීන්ට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මොත් සිසිල් තනුක අවස්ථාවේදී NaI ධන NaOI හදනවා. උණු සාන්ද්‍ර දැම්මොත් NaI ධන NaIO3 සාදනවා. මම ඊට පස්සේ ෆ්ලෝරින්ගේ ප්‍රතික්‍රියා කිව්වා. OF2 ධන ඔක්සිජන් වායුව දක්වා තමයි ෆ්ලෝරින් හදන්නේ. මොකද ෆ්ලෝරින් මෙතනදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කිරීමක් තමයි වෙන්නේ. මම ඒකත් වෙනම ඔයගොල්ලොත් එක්ක
කතා කරලා තියෙන්නේ. එහෙනම් අපි ෆ්ලෝරින් රසායනයත් හැලජන් රසායනයත් කතා කරලා ඉවරයි. එතනදී හොඳටම මතක තියාගන්න ෆ්ලෝරින්ගේ වෙනස් වෙනවයි කියන එක සහ ඒ ප්‍රතික්‍රියා අනිවාර්යයෙන්ම වෙනවා තුලිත රසායනික ප්‍රතික්‍රියා විදියටම ලියා දක්වන්න ඕන. අවසාන වශයෙන් 18 වන කාණ්ඩය අපට සෙනොන්ගේ සංයෝග ගැන කතා කරන්න තියෙනවා. සෙනොන් ෆ්ලෝරින් එක්ක සංයෝග දෙකක් හදනවා. මේවා තමයි මම මේ කතා කරන රිසෝස් බුක් එකේ ඔයගොල්ලන්ට උගන්වන්න තියෙන සංයෝග විතරයි මම කතා කරන්නේ. මේවට ලුයිස් වීව් හඳින්න පුළුවන් වෙන්න ඕන. ඊට අමතරව සෙනොන් ඔක්සිජන් එකක් ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔතනින් අවසానයි P ගොනුව.